නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ න සංඤ සංඤේ න විසංඤ සංඤේ නෝපි අසංඤේ න විභූත සංඤේ එවං සමේතස්ස විභූති රූපං සංඥානි දානානි පపంచ සංඛාති තී. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේක කලහ විවාද සූත්‍රයේ 13 වෙනි ගාථා විදිහටයි සඳහන් වෙන්නේ. ඒ දක්වා ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශ්න රාශියක් හරහා තමයි මෙතෙන්ද අරගෙන ඉන්නේ. අපි වයිටි පහුව දවසල මතක් කරගත්තා. ඉතින් මතක් කරගත්තාට පස්සේ ඒ රූප සංඥාවක් බාටපත් වෙන හැටි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කාමයේ කාම සංඥාවක් බාටපත් කරලා ඒක වාංගුවට අපි රූපයක් කරගන්න. රූප කර්මස්ථානය. ඊට පස්සේ රූප කර්මස්ථානය දිගට කරගෙන යනකොට ඒක ස්වභාව ලක්ෂණ ගෙවම් කරලා ඒක සාමාන්‍ය සන්තති ලක්ෂණයක් බවටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ දකින්න රූපේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ කියන දේවල් ගෙවම් කරලා ඒක ප්‍රවාහයක් විදිහට දකින්න පටන් අර ගන්නකොට ඒ දැකපු එක එක රූප කොටස් වල තියෙන අනන්‍යතාවය ගිලිහිලා රූප සියල්ලෙහිම තියෙන පොදු එක ලකුණක් මතුවෙනවා. සියල්ලම වෙනස් වෙනවා කියන එක. ඒ අනිත්‍ය ලක්ෂණය මතුවෙන මූණතට කියන්නේ සන්තතිය කියලා. සන්තතිය කියන්නේ ගලණයක්. මේ ප්‍රවාහයක්. අන්නේ ප්‍රවාහයේ බවට පත් කරගත්තට පස්සේ මේකට ඉතින් සරුවචාන්සන මත් දාන අනිච්චං කියලා. ඒ අනිත්‍ය දේ මෙතෙන්ට එනකන් එන දේ දුකක්. ඒ නිසා අය අර එක එක රූප වශයෙන් දැකලා මේක නාම, මේක රූප, මේක රූප, මේක ශබ්ද රූප, මේක ගන්ධ රූප වශයෙන් ඒ රූප දැකලා මේ සියල්ලගෙම සියලු රූපයන්ගේ පොදු ලක්ෂණ වශයෙන් දකිනකොට ඒ රූපවල තියෙන උස්මිතිකම්, හොඳ නරකකම් ඔක්කොම හැඳි ගෑවිලා යනවා. අනේ හැඳි ගෑවිච්ච తত্ত্বය සන්තතියක්. අපි ඒකට ගොජේ කියලා නමක් දාගත්තා. ගලණේ කියලා කියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ෆ්ලක්ස් එක කියලා කියනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ ඒකේ නා ඒ රූපයත් සංඥාවක් බවටපත් වෙනවා දකින්නකොට ඒ ජීවිතේ පියවර 4කින් පරිණාමයටපත් වෙනවා. කාමයේ ඉන්න කෙනා කාම ගුණය අතහරිනවා. අතහරියට පස්සේ කාම සංඥා ඒත් කෙනාට වද දෙනවා. එහෙම නැත්නම් ඊගාවට පේනවා. ඒ තමයි අපි නීවරණ කියන්නේ. එසේ නීවරණ නැති කරගන්න අපි අරමුණක්, රූපාරම්මණයක්, එහෙම නැත්නම් කර්මස්ථානයක්, ආලම්බණයක් කරගන්නවා. ඒකේ එල්ලිලා ඒකට වාංගුනහම අපි රූපේ සහ කාමේ සහ කාම සංඥා කියන දෙක ඉවත් කරගත්තා කියන එක ක්ෂණික වශයෙන් බුද්ධ විදිනවා. ඒකේ අර්පණ සමාධිය කියලා කියන්නේ ඒක කාලයකට පැයකට දෙකකට උනත් නීවරණ අයින් කරලා ඉන්න පුළුවන්. ඉතින් ඒ කොයි එක වුණත් ඒව తాවකාලිකව කියන දේවල් ඒ දේ රූපේ ආනිසංශ. ඊට පස්සේ විපස්සනාට ගියාට පස්සේ මේ තා කාමේ සහ කාම සංඥා දුරුවන් කරන්න ඉදිරියෙන් තියාගත්ත මේ ආලම්බණය, මේ නිමිත්ත දිහා විවේචනාත්මකව බලන. අනේ විවේචනාත්මක බැලිල්ල ත්‍රිලක්ෂණට ඉඳ තියෙනවා, විපස්සනා කියලා කියනවා. ඒ බැලිල්ල තමයි, ඒ විදිහට බැලිල්ල තමයි සර්වචනංශී මානවයට දීපු දෑවැද්ද. මානවයට දීපු තෑග්ග. සර්වචනංශී එකතු කරපු දේ. ඒ ඔක්කොම දුක් කරදර ගෙවන් කරන්න බලාපොරොත්තු ඉදිරිපත් වුණා වූ ඒ රූපයෙහි අනිත්‍යතාවයේ දක්නාසුලුව ටිකට භාවනා කරන අපි කියන විපස්සනා කරනවායි කියලා. එහෙම නැත්නම් අනුපස්සනා කරනවායි කියලා. ආන්නෙම කර ඉන්නකොට තමයි මේ රූපය රූප සංඥාවක් බාටපත් වෙනවා කියලා අපි වෙනස් භාෂාවකින් කතා කරනවා. ඉතින් ඒ කීට්ටු කතාවක් මේ කාමේ සහ කාම සංඥා අතර කතාව යන්නේ චූල ශුන්්‍යත සූත්‍රයේ තේමාවට අනුව. නමුත් මේ කීට්ටු කතාවක් මේ පොට්ටපාද සූත්‍රයේත් ඒ චිත්තහත සාරිපුත්ත සරුවචනාංශයට ඉදිරිපත් කරනවා.
ඉදිරිපත් කරලා මේ යම් කිසි කෙනෙක් කාලය ගත්තොත් අතීත අනාගත වර්තමාන කියලා යම් කිසි කෙනෙක් අතීතයේ අභිරමණය කරනවා නම් ඒ කෙනාට වර්තමානයේ ඉන්න බෑ. ඒකට අනාගතේ යාට අයිති නෑ. යම් කිසි කෙනෙක් වර්තමානයේ ඉන්නවා නම් එයාට අතීතේ අනාගතේ නෑ. යම් කිසි කෙනෙක් අනාගතේ ඉන්නවා නම් යාට අතීතේ වර්තමානයේ නෑ. ඒවා එක්ස්ක්ලූසිව්ලි ඩිෆරන්ට්. එකින් එකට සම්පූර්ණ වෙනස් තත්ත්ව තුනක් කියලා විස්තර කරනවා. ඊට පස්සේ මේ කාල මානෙ දිගේ ඉන්න දේ කොච්චර අපි ගෙලනවද කියනවනේ. ඉන්න දේ කොච්චරක් අපි අභ්‍රමණය කරනවද කියනවනේ. ඉන්න දේ අපි කොච්චර බැස ගන්නවද කියනවනේ. රිංග ගන්නවද කියනවනේ. මේ කාලේ තව මාන දෙකක් තියෙන බව කාබාසිනිය කරගෙන තමයි අපි එකට යන්නේ. ඒ වගේම ඒකේ සඳහන් කරලා තියෙනවා අත්භව ගන්නකොටත් අත්භව තුනක් තියෙනවා. එකක් තමයි මේ ඕලාරික අත්පටිලාභය. මේ අපි ඉඳගෙන ඉන්න කය. අපි කායනපස්සනට ගන්න ඒක. ඒකට හිත ගන්නවා කියලා කියන්නේ කාමේසා කාම සංඥා දුරුවන් කරා. කයට හිත ගත්තයි කියන්නේම කාම වස්තු කාම ගුණයන් ගැන නෙවෙයි සලකන්නේ. ඒ වගේම නීවරණයක් තියෙන්නත් බෑ. ඒ නිසා කයට හිත ගන්නවයි කියලා කියන්නේ පිම්මි දෙකක්. ඒ ගන්නේ කයේ ඕලාරික කයට. ඉතින් එහෙම ඕලාරික කයේ ඉන්නකොට නැවතත් අපි ගත්තොත් චූලසුඤ්ඤත සූත්‍රයේ අත්තල ඕලාරික කයේ ඉන්නකොට යාට තේරෙන පටන් ගත්තොත් මේ කය කියලා ගත කරන්නේ මේ හතර මහ භූතයන්ගෙන් අතින් අතට මාරු වෙන මේ රිලේ රේස් එකක්. එකේ බැටන් එක එක එකනට මාරු කරනවා. ඉතින් එක වෙලාවට තරංගයේ දිවල දුන්නේ මේ හතර දෙනා එකනයි. එයා ප්‍රසිද්ධයි. ඒ දෙන ප්‍රසිද්ධ වෙනකොට අනික් කට්ටිය අප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා උදාහරණයක් වශයෙන් කියන්නේ ඉඳගෙන ඉන්නකොට වායෝ පොට්ටබ්බ ධාතුව ප්‍රසිද්ධයි. ඒකට පිම්බීම හැකිලිම උස්පහත් වීම සිදු වෙනවා. සමුදීරණ පිත්තම්බන කියන දෙක සිද්ධ වෙනවා. ඇවිදිනකොට පඨවි ධාතුව ප්‍රසිද්ධයි. ඒතර පොළවේ තද ගතිය, පයේ තද ගතියට වදිනවා. ඉතින් ඒ වගේ අපි අර ප්‍රසිද්ධ වෙන ප්‍රකට වෙන ඒ ධාතු ගුණෙට හිත දාපුවාම අපි කොච්චරක් ඒ ධාතු ගුණේ නිමග්න වෙනවද කියනවනේ. වායෝ ධාතුවේ නිමග්න වෙනකොට අපිට පඨවි ධාතු මතක නැති වෙනවා. ආපෝ තේජෝ මතක නැති වෙනවා. ඒ තරම්ම ඒ ගත්ත ධාතුවට යනවා. ඉතින් එතකොට අපි කියනවා ඒ ඉදිරිපත් කරගත්ත ආනාපානෙ නිමග්න වුණයි කියලා. මූණට මූණ දාගත්තයි කියලා. එහෙම නැත්නම් කියනවා ආනාපානෙ රිංග ගත්තයි කියලා. රිංග ගැනීම ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. උපචාර මට්ටමට වෙන්න පුළුවන්. අර්පණා මට්ටමට වෙන්න පුළුවන්. අර්පණාව තමයි ගෙට ගෙවදින එක. උපචාරය කියලා කියන්නේ ගේ මිදුලට අනේක. ඉතින් ඔය දෙකටම ගිය කෙනාට තේරෙනවා ඒ වගේ ආනාපානෙ වගේ දෙයක සරණ ගියොත් ඒකේ ඉන්න බව දන්න තාක්කල් අපිට කාමේ සහ කාම සංඥා කරදර නැහැ. එහෙම නැත්නම් නීවරණලා ගෙවල් දොරවල තියෙන කරදර නැහැ. දැන් මේ ආනාපානෙ හිටිනවා. ඉතින් මේ ආනාපානෙ දිගට පවත්වාගෙන යනකොට ඒක මම මේ කාටවත් කරන්න කියනවා නෙවෙයි. ප්‍රසිද්ධියේ අපි කමඨාන් සුද්ධ කරන බිනවා ඒක ගෙවෙන්න පටන් ගන්නවා කියලා කතාවක් කියනවා. ඒ කියන්නේ ආනාපානය ලොකු සංස්කෘතික භාෂාවෙන් කියනවා නම් ඕලාරික අවස්ථාවේ පටන් ගන්නවනම් අපි ආධුනිකයේ පැත්තේ ටික වෙලාවක් යනකොට ඒක සුකුම තත්ත්වයටපත් වෙනවා. ආනාපානෙ සිවුම් වෙනවා. ඊට පස්සේ සුකුමතර තත්ත්වයටපත් වෙනවා. ආන්නේපත් වීම හරහා මේ සියලු කාමේශා කාම සංඥා දුරුවන් කරන්න ඉදිරියෙන් තියාගත්ත මේ ආනාපානෙ අපි ළඟා වෙන්න බදන එල්ලය වෙනස් වෙන්න පටන් ගන්නවා. එල්ලයට ළඟා වෙන එක සමතේ නම් මේ එල්ලයට තියාගත්ත අඩේට තියාගත්ත දේ වෙනස් වීම දැකීම විපස්සනාවක් වෙනවා. ඉතින් එතකොට ඒ සමතේ ඉන්න කෙනාට නම් එහෙම ගෙවි යෑම කරදරයක්. එයා හිතන්නේ සමතේ මේ සමාධිය ගෙවි යනවා. සත්‍ය ගෙවි යනවා. මට මේ එල්ලෙන්න වැලක් නැතුව ගියාම කියලා වගේ කරදර වෙනවා. නමුත් අර විපස්සනා පැත්තට යන්නේකන මේ එල්ලෙට තියාගත්ත එකත් වෙනස් වෙන සුළු ගතිය නැත්නම් අනිත්‍ය භාවයට දාලා බලනවා අනිච්ච සංඥාවෙන් බලනවා කියලා බලන්න ගියාට පස්සේ එතකොට දැන් මේ ආනාපානය ගෙවිලා ගියාට පස්සේ රූපය රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. එතකොට සංඤී එතකොට දැන් ආනාපානෙ මේ ආස්වාද ප්‍රසආස දෙක වෙන් කරන්න බෑ. ආස්වාස කියලා මෙනෙහි කරන්නත් බෑ. දෙකේම පොදු ලක්ෂණය විත්තම්බන සමුදීර්ණ ගතිය පේන්න පටන් ගන්නවා. ඔහේ ගොජ දම තියෙනවා.
එතකොට සංඤ සංඤී මේ ආතේක තියෙන සාමාන්‍ය හුස්මේ තියෙන ගති ප්‍රකෘති සංඥාවෙන් සංඥාමත් වෙන්න බෑ. න විසඤ්ඤ සංඤී මේ විකාර වෙලත් වෙයි මොකද ආපු පාර හොඳටම විශ්වාසයි. හෙට කෙරුවොත් ඒකත් එනවා ඔය විදිහට. එහෙනම් මේ කවුරු හරිලා ඉන්ද්‍රජාලයක් කරුවා, මල් පැන්නුමක් කරුවා, ඉරි පැන්නුමක් කරුවා, හුනියමක් කරුවා නෙවෙයි. අපි විසඤ්ඤ වෙලා නැහැ. ඒ කියන්නේ සීහි මුර්ජා වෙලා නෙවෙයි. එහෙම නැත්නම් නෝපි අසඤ්ඤේ. මම මේ අසඤ්ඤ තලයටපත් උනා නෙවෙයි මේ මොහොතටම මතකයි මේ ඕලාරික කයෙන් පටන් ගත්තා. ආශ්වාස ප්‍රශ්වාස කයට ගියා. ආශ්වාස ප්‍රශ්වාස කයත් සංඥා මට්ටමට ගියාට පස්සේ මේ අසඤ්ඤ තලයකුත් නෙවෙයි. නෝපි නෝ විභූත සංඤේ මෙරිච්ච නැති බව තාම දන්නවා. නිින්ද කියලා නැති බව තාම දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව තාම දන්නවා. නිසා සංඥාව නැති වෙලාමත් නෙවෙයි. වෙන මේ සාමාන්‍ය පවතින්න පුළුවන් ওই සංඥා හතරම ඉක්මවල යනවා. ඒවන් සමේතස විභූති රූපං. එතකොට ආනාපාන රූපේ නැතිලා යනවා. විභූත වෙනවා. ආන රූපේ අති සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. අන්න එතකොට ඒ රූපය විභූත වෙනකොට ස්පර්ශය නැති වෙලා යනවා. රූපේ විභූත වෙනකොට වසන්ඩ තැනක් නැති වෙනවා. පිහිට ආධාරයක් නැති වෙනවා. එහෙම නැත්නම් අසරණ වෙනවා. තනි වෙනවා. ආන්නේ කතාවල තියෙන්නේ ජීවිත ආශාව සහ කාය ආශාව. ඉතින් කාය ආශාව කෙනාට මේක වෙන කතාවක් එන්නේ. බයක්, චකිතයක්, අසන්න ගතියක්, පාළු ගතියක්, නිදිමත ගතියක්, එපා වෙන ගතියක්. නමුත් යම් කිසි කෙනෙක් මේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙන එක ඊටාම ගැඹුරු භාවනාවක් කියලා ලෑස්තිලා ගිහිල්ලා කරලා ඒක වෙලස්සලා යනකොට යාට පේන්න වෙනවා මේ සංඥාව ඉන්නේ මෙතෙන්ද එනකොට මේ හතර කියලා කියන්නේ ප්‍රකාශ කරන්න බෑ කියන එකයි. සාමාන්‍ය භාෂාවෙන් ප්‍රකාශ කරන්න බෑ. එතකොට මේ කාම වස්තු කියන රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන දේ හෝ එතන මේ උපාදාන කරන කය කියන මේ රූප ඛණ්ඩ හෝ ආනාපානේ කියන ආයාපාන කය හෝ නැතු වෙලා යනවා. නේ විභූත වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් විරාග වෙන්න පටන් ගන්නවා. ඒ කෙරෙහි කම්මැලිකමක් ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙනස වෙනකොට මේ සංඥාවේ ඇති මේ හතරකට අල්ලා ගන්න බැරි අමුතුම සංඥාවකට යනවා. රූපේ රූප සංඥාවක් බාත යනවා. ඒවන් සමේතස්ස විභූති රූපං එවැනි හිතක ප්‍රපංච තියෙන්නම බෑ කියලා සරුවචන සඳහන් කරලා තියෙනවා. සංඥානි දානානි ප්‍රපංච සංකා. දැන් හතරක්ම නැහැ කියනවා මේකේ. සාමාන්‍ය සංඥාවෙත් නෙවෙයි, විසඤ්ඤ වෙලත් නෙවෙයි, අසඤ්ඤ තලියත් නෙවෙයි, සංඥා නැති වෙලාමත් නැහැ. ආන්න මෙතෙන් ගියාට පස්සේ තේනවා මේ හතර තියෙන තාකල් හිත ප්‍රපංච කරනවා. එක්ක මේ විචේක හරි, එක්ක විචේක වැරදි, මේක සමතේද, මේක විපස්සනාවද, මේක මම කරපු දෙයක්ද, මේක මට වෙච්ච දෙයක්ද, මේ මම ඉස්සරහට දෙයන්නේ පස්සට දෙයන්නේ කියලා ඒ සේරම මේ ඇතිවෙච්ච தත්ත්වය පිළිබඳව දෙකට දිගියාව එහෙම නැත්නම් අන්‍ය විහිිත භාවය ප්‍රපංච කිරීමක් වෙන්න පටන් ගන්නවා. එතන සරුවචනසික ප්‍රකාශ තමයි සංඥානි දානානි ප්‍රපංච සංකා. ඒ සංඥා මට්ටමට යනකොට කිසිම දෙයක් නිසකව කියන්න බැරි ගතියක් එනවා. මොනවා හරි පිළිබඳව නිසකව කියන්න පුළුවන් ඒක ප්‍රපංචයක්. මොනවා හරි දෙයක් පිළිබඳව නිසකව කියා ගන්න බැරි තැනට ගියා නම් එතන ප්‍රපංච තියෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ අපේ දැනුම, අපේ ශිල්ප, අපි කියන මේ සංස්කෘතිය, අපි මේ කියන දේවල් ඔක්කොම ප්‍රපංච බාටපත් වෙලා තියෙන්නේ. මොකද ඒක නිසකව කියන්න පුළුවන්. නිසකව කියන තැන විතරමයි කලා විවාදේ. යමක් නිසකව කියන්න බැරි නම් කලහ විවාද නැහැ. ඉතින් කලහ විවාද කුතෝ පහූතා කියලා තමයි මේ කතාව පටන් අරගන්නේ. ඉතින් ඊට පස්සේ ඒකට පියා පහූතා කලහ විවාද, ඊට පස්සේ සාතං අසාතංච ඡන්ද ජාතාසාත ස්පර්ශේ නාම රූප වශයෙන් බහගෙන ඇවිල්ලා පෙන්නනවා. මේ සංඥා නිදානානි ප්‍රපංච සංකා ප්‍රපංච තමයි මේ කලහ විවාදයේ අඩියම තියෙන බීජය. ඒකට ඉන්න බෑ මේ ප්‍රපංච තියෙන තාක්කල්. නිසකව මොනවා කිව්වත් ඒකට විරුද්ධව මත කොට නැගෙනවා. ඒ නිසා මේකමයි සත්‍ය. අනික් සියල්ල බොරුයි කියලා යම් කිසි කෙනෙක් කියනවා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤය මනුස්ස ඈතින් මෑත් කරන්න කියලා තියෙනවා. ඒක තමයි පළවෙනිම අයින් කරන්න ඕන එක. එහෙම නිසකව කියන දේ මේකේ නැහැ.
ඒ නිසකව කියන දෙයක් නැති තැනට යනකොට ඒක පදනම් විරහිත දෙයක්. ඒක පාළු දෙයක්, තනිකමක්, නිරස ගතියක් කියලා අපි ඒකට බයක් ඇති වෙනවා නම් අපි කියනවා ඒක පෘථජනයි කියලා කියනවා. කෙලස් කියලා කියනවා. එතකොට දිගට කතන්දර ගොතනවා. ප්‍රපංච කරනවා. නමුත් අර ඒ සංඥාවේ ඒ ස්ථාවර කරලා කියන්න බැරි මේ ගොජේ ආවල් දෙය කියලා කියන්න බැරි තත්ත්වයේ දිගටම පවත්වාගෙන යන්න ගියොත් යාට තේරෙන්න පටන් අර ගන්නවා හිත ප්‍රපංච කර ගන්න බැරුව හරියට තටමනවා. හිත ප්‍රපංච කර ගන්න බැරුව පදනමක් නැතුව ස්ථාවරයක් නැතුව කියනවා බලන්නකෝ මොනවත් කර ගන්න විදියක් නැහැ මට කියන්න තේරෙන්නෙත් නැහැ. මහත් කොටු වෙච්ච තන වෙච්ච ගතියක් තියෙනවා. මේ පාළු ගතියක් තියෙනවායි කියලා එන්නේ මේ தત્ත්වයේ ඒ ප්‍රපංච කරගන්න බැරි ඒ සංඥා නැති தત્ත්වයට ගියොත් එයාට තේරුම් කරගන්න ඉඩක් තියෙයි. ලාභ ආවත් පාඩුව ආවත් ඕක සංඥාවේ තියෙන ප්‍රශ්නයක්. යසස ආවත් අයස ආවත් ඕක සංඥාවේ තියෙන ප්‍රශ්නයක්. දුක ආවත් සැප ආවත් සංඥාවේ තියෙන ප්‍රශ්නයක්. මේ හැමදේම එන්නේ ගොජෙන්. මේ ගොජේට මේක හොඳයි මේක නරකයි මේක සැපයි මේක දුකයි මේක යසසක් අයසක් කීර්තිය ප්‍රසන්නතා කියලා නම දාගත්ත ගමන් එතන කලහ විවාද හට ගන්නවා. අනේම නමක් දැමන් නැතුව හිටියාම ඒක නිකන් ඥාන විභාගීය සීදීනස ගැනීමක් වගේ. කිසි දෙයක් ඒකාන්ත කරලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනේ එතන தත්ත්වය ගොඩාක් කල් පවත්නකොට නැත්නම් ඒක අපේ gedara වගේ සාමාන්‍ය දේ වෙනකම් පවත්නවා කියන එක තමයි භාවීති බහුලී කරෝති කියන්නේ. ඒකට යන්නේක තමයි ආසේවන ප්‍රත්‍ය කියන්නේ. මෙතෙක් අපි මෙහෙමයි කියලා මේ පොළවේ අත ගහලා කියපු කතාවල් මෙතෙක් කලහ විවාද වලට හේතුණා. එහෙම කරගන්න බැරි தত্ত্বය ඒක සෙන් බුද්ධ ආගමේ කියනවා ඝණයක් සහ වාතයක් දෙක අතරමැද තමයි ද්‍රවයක් තියෙන්නේ. ද්‍රවයට හැඩයක් නැහැ. ද්‍රවේ දාන භාජනේ හැඩේ ගන්නවා. භාවිත හිතත් ඒ වගේ තමයි. ඒක මට මේ වගේ සීට් එකක් තියෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ කියලා ආසන ඉල්ලන්නේ දානකේ හැඩේ ගන්නවා. ආනේ මට්ටමට යනකොට එතන ඒ සිද්ධිය විස්තර කරන්න පුළුවන් සංඥාවාරා. ඉතින් ඒක නිසා ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේ මදුපිණ්ඩික සූත්‍රය සහ මේ වගේ ගාථාවල් අරගෙන දිග්ගටම ඒ සංකල්ප සහ යථාර්ථය කියන පොත පස්සේ පරිවර්තන කෙරුවේ ඉස්සලා තිබුණේ concept and reality කියලා එතෙන්ට අරගෙන ගිහිල්ලා තිබ්බා. මෙවුවා ඒ බුද්ධ කාලයේ පැවතිච්ච සාකච්ඡා ඒවල තිබිලා තියෙනවා. පහු වෙනකොට හැමදේම ස්ථාවර කරන්න පටන් ගන්නවා. ආගමක් වශයෙන් ස්ථාවර කරලා, නිකාය වශයෙන් ස්ථාවර කරලා, මේක ආරණ්‍ය වාසී, මේක ග්‍රාම වාසී, මේක සමත, මේක විපස්සනා වශයෙන් මේ එක එක ස්ථාවර කරන්න යනකොට ඒ නිකම්ම ප්‍රපංචයක් වෙලා ඉවරයි. ඔක්කොම දිය කරන වෙලාව නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විභූත නෝපි අසඤ්ඤී න විභූත සංඤී කියලා ආන් එතෙන්ට ගියාට පස්සේ පවතිනවා නම් ප්‍රපංච විරහිත හිතක් නැත්නම් ප්‍රපංචයට පදනම් රහිත හිතක් එහෙම නැත්නම් අපපතිට්ඨිත හිතක් ආන් ඒක මනුස්සයෝ ඒ භව විභව කියන පැති දෙකට දාගෙන හොඳ නරක කියන පැති දෙකට දාගෙන හරි වැරදි කියන පැති දෙකට දාගෙන කීර්ති ප්‍රශංසා කියන පැති දෙකට අපු ඇත්ත කියනවා මේක උච්ඡේදවාදයක් කියලා. මේක ඔක්කොම නිකන් නාස්ති කරන විනාශ කරන වාදයක් වෙන්න ඇති කියලා. නමුත් සර්වඥාන්සේ කතා කරනවා මේක උච්ඡේදයට වැටෙන්නේ නැහැ. මේක සස්සතයට වැටෙන්නේ නැහැ. මෙතන තමයි වාද විවාද නැති තැන, කලහ විවාද නැති තැන. ඉතින් ඒක තේරුම් අරගන්න කෙනෙකුට පාර කියලා දෙන එක තමයි මේ සූත්‍ර දේශනාවේදී සඳහන් වෙලා තියෙන්නේ. ඒක නිසා භාවනා කරන්න පටන් අර ගන්නකොට අපි රූපයෙන් පටන් අර ගන්නවා. අපි ඊට පස්සේ රූපේ රූප සංඥාවක් වඩටපත් වෙනකොට භාෂා විලාසයයි ප්‍රපංචයි සියල්ලම නැති වෙන හැට ටිකෙන් ටික අත්දකින්න. නිසි උපදේශයක් නැතුව ගියොත් ප්‍රපංච වැඩි වෙනවා. භාෂා විලාස භාෂාවට රඳාපවතින ගතිය වැඩි වෙනවා. ඒකයි මේ බාගෙට තැම්පිච්චාලා කියලා જાතියක් තියෙන්නේ. භාවනා කරන්න පටන් ගත්තාම දොඩමළු වෙන්න පටන් ගන්නවා.
භාවනා කරන්න පටන් ගත්තට පස්සේ නානා ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඉතින් එයා මේ අර පයින් රිලොට ඉනිමම් බඳිනා මිසක්කා භාවනාවට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. නමුත් ඒ කෙනාගේ තියෙන මානසික තත්ත්වයටදී වෙන කරන්න දෙයක් නැහැ. ගොඩක් කතා කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේක දිහා බලාගෙන නොදැක්කා වගේ ඉන්න දන්නේ නැහැ. දකින්න මුණත ගැන කතන්දර කියනවා. මට දැන් මෙහෙම පේනවා, මට දැන් මෙහෙම පේනවා, මෙහෙම පේනවා, මෙහෙම පේනවා, මෙහෙම පේනවා, මෙහෙම පේනවා කියලා ඒ කියලා ඉවරකම් හදිසි. හැබැයි කියලා ඉවරනකොට ඒක වෙන දෙයක් බාට පත්තලා ඉවරයි. ඉතින් එතනත භාවනාව නෙමෙයි කරන්න ඕනේ බහුලීගත කිරීම. ඒකට එහෙම යන්න දෙන්න ඕනේ. ප්‍රවාහය දැක්කට පස්සේ ඒක දිගට යන්න පටන් අරගත්තොත් ඒකේ වගේ කීම අපිට ගන්න ඕනේ ඒක අනාත්ම ධර්මයක්. ඉර නැග්ගොත් ඉර බහිනවා. ඒක මේ අපි ගිහිල්ලා ඉර බස්සන්න ඕනේ නැහැ කඹ දාලා. ඒ කරන්න දෙයක් ඕනේ නැහැ. දුකක් ආවොත් සැපක් එනවා. යසසක් ආවොත් ආයසක් එනවා. අපි හිතනවා ඒක හදන්න ඕනේ කියලා. මොකද ආයස කියන්නේ උච්ඡේදවාදයක්. ඊට බහගෙන යන කෙන උච්ඡේදවාදයක්. දුක කියන්නේ උච්ඡේදවාදයක් කියලා කොටු කරන්න හදනවා. නමුත් යෝගාවචරයා භාවනා කරාට මොකද? කොච්චර භාවනා කරත් ඒ භාවනාවේදී අරමුණට වෙන විපිරියාසය හෝ විපර්යාසය එතෙන් භාවනා කරන හිතට වෙන විපිරියාසය හෝ එතෙන් භාවනා කරන එක නා ලෝකෙට දක්වන ආකල්පවල විපිරියාසය හෝ අසුවිරු ඥාන නැත්තම් එයාට මේ වෙන දේ කොහොමඩක්වත් අර්ථකථනයක් දෙන්න බෑ. එයාට නොදී ඉන්නත් බෑ. ඒ නිසා භාවනා ලෝකේ ඒන ධම්මුද්දච්චය භාවනා කරනකොට ඇතිවෙන ඒ අවිෂණ ගතිය කර්මස්ථානාචාර්යවරුන්ට හරිම කරදරයක්. වෙන විදියකට කියනවා නම් කර්මස්ථානාචාර්යන්ට සීදීනස ගන්න වෙනවා. මොකද භාවනා කරාට පස්සේ ගහපා දෙන්න පටන් ගන්නවා. මේ කරදරයක් නැතුව හිටිය මට මෙන්න මෙහෙම වෙලා. ඉතින් ඒක නිසා වෙස්ටර්න් සයිකොලොජි වල කතා කරලා කියනවා ඔක්කොටම භාවනා හරියන්නේ නැහැ. සමහරකට භාවනා කරාම පිස්සු තද වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්ව හුඟක් වෙලාට මේ එන කතාව මිසිරින් පටන් ගත්ත කතාව මේ අර කාරණාකාරය කියන හාමුදුරුවෝ ලොකු සාංශින් අහලා තිනවා අනේ මන් දන්නේ ස්වාමීන් වහන්සේ මේ භාවනා කර හුඟ දෙනෙක් මෙහෙම රහත් වුණා කියලා එක පැත්තක් කතා කරනවා මං නම් එහෙම භාවනා කරන්නෙත් නෑ මං ඉතින් බුලත් විලත් කරනවා සල්ලිත් පාවිච්චි කරනවා මං නම් එහෙම කියන්නේ නෑ ස්වාමීන් වහන්සේ හැබැයි මට තේරෙනවලු මේ මාසේ බොරු කියන්නේ ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා ඊට පස්සේ යා ලොකු සාංශි කියලා කියනවා මේ එන හාමුදුරුවෝ එක බේරන්න බෑ කතා කරලා කවුරු හරි කිව්වනම් මාර්ගඵලයක් ලැබුණයි කියලා ලැබලා නැහැ කියලා හිතාගන්න කිව්වා. එච්චරයි. එතකොට පැහැදිලි කාරණා. ඊට පස්සේ එතකොට අවසර මෙහෙමයි මේ භාවනා නොකරන අයගේ කතාවක් තියෙනවා මේ භාවනා කරලා පිස්සු වැදෙනවා. ඉතින් අවසර මෙච්චර කාලයක් මේ කටයුතු කරන හිටියා මොකද කියන්නේ කියලා. ඕ ඉතින් භාවනා කරලා පිස්සු වැදෙනවත් වෙනවා. උගක් වෙලාවට පිස්සු භාවනා කරන එක තමයි වෙන්නේ කියලා. පිස්සන්න භාවනා කර ඉන්න බෑ. ඔය කාරණාකාරයත් ඒ වගේ එකනේ. නිකන් ඉන්න බෑ. ඉතින් එතකොට ඇවිල්ලා අහනවා මේ භාවනා කරලා නේද පිස්සු වෙන. ඉතින් කියන නෑ උප්පත්තියේ ඉඳලා මේගොල්ලන්ට අර මේ කතං කතිභාවය වැඩි. එහෙම නැත්නම් මේ යමක් ස්ථාවර කරනකන් ඉතින් දඟලන්න පටන් ගන්නවා. ඉතින් මේ ස්ථාවර නැතිකම අනිත්‍ය භාවය එහෙම නැත්නම් මේ හැඩයක් ගත්තේ නැතිකම තියෙන ගොජේ බුදුචානන් උපමාවට දෙන්නේ මැටි පිටක් කුඹලාතට අපත් වුණාට පස්සේ කුඹලා එකෙන් තැටියක් හදනවා ගුරුලෙත්තුවක් හදනවා ඕන දෙයක් හදනවා හදන්න ඉස්සෙල්ලා මැටි ටිකේ ඕන දෙයක් වීමේ හැකියාව තියෙනවා ඒක හොඳ ලස්සන ගුරුලෙත්තුවක් අඹා ගත්තට පස්සේ මේ කුඹලා කැමති නැහැ කඩන්න එතකොට ඒ අර හදාගත්ත ගුරුලෙත්තුව අර මැටි වල තිබුණ ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාව අඩු කරනවා දැන් ඊට පස්සේ ආ ගුරුලෙත්තුව තමයි කඩන්න බෑ කැඩුවොත් එහෙම ආර මනුස්සයගේ නිර්මාණශීලීත්වය මොකද්ද වෙනවා. ඉතින් ඒ නිසා මැටි ටික වශයෙන් තියෙනකොට ගොජේ කියලා කියනවා. ඉතින් මේ ලෝකේ ඉන්නවා જાතියක් මොන්නම විදියකටත් ඒක ඒ විදියට කියන්න බෑ. ඉතින් ඒගොල්ලෝ භාවනාවට ඇදලා යන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒගොල්ලෝ භාවනාවට ඇදලා යනවා. ඒක කියලා ඒකෙත් ස්ථාවර කරන්න හදනවා. මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඒ මේ විවිධ ක්‍රම වලට රාමු කරන්න හදනවා. ඒ රාමුවටමයි මේක තියෙන විදිහට තියන්නේ නැතුව ওই රාමුවටමයි මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ. કોઈ දෙයක් රාමු කරන්න ගියත් අපි මිච්ඡාදිට්ඨියට දා ගන්නවා. අපි හිතන රාමු කරන්න නැතුව තියන්න බෑ කියන්නේ. නෑ අපි ගිය නැතත් ඕක තියෙනවා. ඒ සත්‍ය ඔහොම තියෙනවා.
අපි හිතනවා නෑ මේක ගලක කොටන්න ඕනේ, මේක රාමු කරන්න ඕනේ, මේක කරඬුවක තියන්න ඕනේ, මේකට අරසාව දෙන්න ඕනේ කියලා. ඒ කරන හැම දෙයක්ම ඒ වස්තුවේ අවශ්‍යතාවය නෙවෙයි. ඒ කෙනෙක්ගේ තියෙන මානසික අසහනයි. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා යම් කිසි කෙනෙක් යම් දෙයකට ඉතාමත්ම ජීනියස් දක්ෂකමක් තියෙනවනේ එයාගේ මොලේ මොකද්ද අඩුපාඩුවක් තියෙනවා කියලා. ලෝකේ ඉන්න හැම ජීනියස් කෙනෙකුටම සාමාන්‍ය බුද්ධිය නැහැ. සාමාන්‍ය දැනුම නැහැ. ඒකට හරි ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ ගෙදර මමසේ ලෝකෙනම ජීනියස් වෙනවා. ගෑණිගෙන් આવොත් කියතේ ඔය මිනිහා ගෙදර ආපුවාම දත් ටික මැද ගන්න තේරෙන්නේ නැහැ. බදල දීපු බත් එක්ක ගන්න තේරෙන්නේ නැහැ. අරකට දක්ෂ බව හැබැයි. ඉතින් ඒ ලෝකේ ඉඳපු හැම ඒ ජීනියස් කෙනෙක්ම මොකද්ද මානසික අසහනයක්. සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනාට ওই දේවල් ඔහම තිබුණාට මොකක්වත් ඇඟිලි ගහන්න ඕන කමක් නැහැ. නමුත් අර ඇති දෙයක් කර්මස්ථානය කියලා අපි දෙයක් රාමු කරලා එකක් එනයක් ගහලා ස්ථාවර කරලා බල ඉඳලා අරමුණ මූල කර්මස්ථාන ඒක ගෙවෙන කම්ම විභූත වෙන කම්ම සංඥාවක් බවට පත් වෙන කම්ම හිටියොත් ආට තීරණ පටන් ගන්නවා එකම අරමුණක් බලාගෙන ඉන්න බැරිකම නිසා තමයි අපි මෙතෙක් කල සංසාරේ එක එක දේවල්ට නම් වණන් දුන්නේ මූල ධර්ම හැදුවේ ඔක්කොම වෙනුවට එකක් හරි අන්නල මේ රූප සංඥාවක් වෙනකම් බලපන් දැන් පේනවනේ රූප සංඥාවක් වුණාට පස්සේ දැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ ගන්න දෙයක් ඕකේ නැහැ කියලා. ඉතින් ඕකත් ඔච්චරයි අනෙක් සියලුම දේත් ඔච්චරයි කියලා. අර රූප සංඥාවේ ඉඳලා ආයෙ මේක ඝන බහල වෙන තැනට යනකම් බලාන ඉන්නවා කියන එක බහන හරිම අමාරු දෙයක්. අච්චර ලස්සනට විවේක ස්ථාන ගියා ඕන් සද්දයක් ඇවිල්ලා මම ගැස්සුණා. ඕන් රූපයක් ඇවිල්ලා මම ගැස්සුණා කියලා ආයෙසරයක් අර විභූත වෙච්ච දේ ආයෙ ඝන බහල දෙයක් බවටපත් වෙන එක තමයි අජ්ජත්තං ආකායේ කායනුපස්සී විරති බහිද්ධාවා කායේ කායනුපස්සී විරති කියලා සංඥාව බවටපත් වෙච්ච දේ ආයෙ රූපයක් වෙනවා. රූපයක් වෙච්ච දේ ආයෙ සංඥාවක් වෙනවා. සංඥා වෙනකොට විභූත වෙනවා. සංඥා වෙනකොට ඒක අරූපයක් බවටපත් වෙනවා. ආන්න මේ විදිහට මේ භාවනාවෙන් ඇති කරගත්ත මේ කියන යමක් නැති දේ තුල ආයෙ යමක් හට ගන්නවා. ඒක මේ මගේ දෝෂයක්වත් සතිය නැති නිසාවක්වත් ඌණියම් කරලවත් මල්ලි පැල්ලමක් ඉරිපැන්නමක් නෙවෙයි. යම් රූපයක් ඒ වගේ විභූත වෙන්න පුළුවන් නම් විභූත වෙච්ච දෙකේ රූපයක් හැදෙන්න පුළුවන්. වේදනාවක් වෙන්නත් පුළුවන්. අන්න ඒ විදිහට රූපේ ඉඳලා රූප සංඥාවට යන්නේක අපි කියනවා ප්‍රතිපදාවක් විදිහට භාවනා ඉදිරියට යෑම. ඊට පස්සේ මේ ඊතර තුනී කරගත්ත හිස්තනක ආය රූප මතුවෙන හැටි. ආය කොහෙදෝ නැති දෙයක් මතුවෙන හැටි බලන ගියාම යාට මේ භාවනා ලෝකෙට දාන්නේ කොහොමද කියලා තේරෙනවා. භාවනාව එදිනදා ජීවිතේ දාන්නේ කොහොමද කියලා තේරෙනවා. ඉතින් හුඟ දෙනෙක් අර විභූත tattරපත් කරගත්තාට පස්සේ රූප සංඥා යා හිතනවා ඊට පස්සේ ගල් වෙනකටම වෙලා ඉන්න ඕනේ. මොකද මේ විභූත tattwe තමයි ප්‍රകൃතිය ඒකේ ඉන්න ඕනේ කියලා. නෑ ඒක තුල ආයේ මේ සංඥා වෙච්ච එක ආය තුල ආයේ රූප වේදනා ආයේ මතුවෙට පටන් ගන්නවා. නැත්නම් අද්‍රව්‍යයෙන් ආයේ ද්‍රව්‍යම වෙනවා. ද්‍රව්‍යයෙන් ආයේ අද්‍රව්‍යම වෙනවා. ඉතින් මේක ලක්ෂ වාරයක් ලක්ෂ කෝටි වාරයක් බැලුවොත් විතරක් මේ දෙක අතර තියෙන පටිච්චසමුප්පන්න භාවය තේරෙයි. යමක් නැති දෙකේ යමක් ඇති වෙන්න පුළුවන්. යමක් ඇති දෙකේ යමක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔගේ න්‍යායක් හැදුවොත් න්‍යාය හදපෙකනට ඕක ඔප්පු කරන්න ගිහිල්ලාම කාලෙ මත වෙනවා ජීවත් වෙන කාලේ. ඕනම දෙයකින් ඕනම දෙයක් හට ගන්න පුළුවන්. ඒක මේ වෙනකොට නවීන විද්‍යාවේ කැවොස් තියරි, ෆ්‍රැක්ටල් තියරි කියලා පෙන්ලා දීලා තියෙනවා මේ දේවල් අතර හැම දෙයක් අතරම සම්බන්ධතාවයක් තියෙනවා. මේ ඕනම දෙයකින් ඕනම දෙයක් හදන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා සාමාන්‍ය ඉච්ඡර ගණන් දන්නේ නැති කෙනාට ඇමරිකාවේ බටහිර නැගෙනහිර වෙරළේ ඉන්න සමනලයක තටු පහරක් නිසා ඇති වෙනවනේ යම් වාත චලනයක්. ඉතින් ඒකට අවශ්‍ය කාරණා ටික යෙදුනොත් බටහිර වෙරළේ සුනාමියක් ඇති වෙන්න පුළුවන්. බටහිර වෙරළේ ටොනාඩෝ එකක් එන්න පුළුවන්. අර සමනලයාගේ තට්ටක වේගෙට අවශ්‍ය කරුණු සැලසුණොත්. ඒ අතර තියෙන සම්බන්ධතාවය. අපිට හිතන්න බෑ සමනල තට්ටක තියෙනවයි කියලා. සමනල තට්ටු පහරක තියෙනවයි කියලා. ඒකේ ටොනාඩෝ එකක් හදාන්න පුළුවන් ගතිය. නැත්නම් මේ සම්බන්ධතාවය පෙන්වුවාට පස්සේ කටියට පේනවා මේ කර්මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් මොන පින් කරන කෙනා තුලත්. ඕනෙම කාලකන්ණියෙකුට මේ වගේ වාසනාවක් පෑදෙන්න පුළුවන්.
ඉතින් අපි ආර්ථික විද්‍යාව කියනවා නම් ඒකට මෙන්න මේ ආර්ථික සාධක ඕනේ කියලා ඔය ෆ්‍රැක්ටල් තියරි කියව මොකක්වත් අදාළ නැහැ. වෙන්න පුළුවන්. ඒ වගේම කර්මේ සහ කර්මඵලයේ එහෙම නැත්නම් ඔය සංස්කාර පැත්තෙන් ගත්තත් ඕනෙම මැට්ටෙත් තුල නිර්මාණ ශිල්පයක් තියෙන්න පුළුවන්. ඒකෙම ඕනෙම ਬਾගෙට බොඳ වෙච්ච විකාරයක් තුල කෙනෙකුට අර්ථයක් තියෙන්න පුළුවන්. ඇපල් ගෙඩියක් ඔලුවට වැටිච්චාම නිව්ටන්ට මේ ගුරුත්වාකර්ෂණ නියමයේ දැක්කා වගේ. ඒ කලලේ තුල ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අන්නේ විදිහේ මේ ස්ථාවරයකටපත් වෙන්නේ නැතුව මේ පවතින දේ මේ ගොජේ තුල මේ පේන ගොජේ තුල මේක තමයි මේ අනිත්‍යත්වය කියලා කියන්නේ. මේක තුල තියෙන පෙළීමක්. හැබැයි පුතෝ උඹයි මායි සම්බන්ධ නැහැ. ඒකට ඒක අනාත්මයි. මේක කනගාටු වෙන මිනිහා පෘතජ්ජනයයි කියනවා. මේක දැනගෙන කනගාටු වෙන්නේ නැතුව ওই ගොජේ එහෙම තියපන්. ඕක මේ වෙනස් කරන්න යන්න එපා. කට්ටිය ඇවිල්ලා ගා ගන්නවා. ඒකට කරන්න දෙයක් නැහැ. අපි එහෙම ගොජේ නතර කරන්න ගීසුමක් ගත්ත කෙනෙක් ගහගත්ත කෙනෙක් නෙමෙයි. අමුඩේ ගහගත්ත කට්ටිය නෙමෙයි. ගොජේ එහෙම තියේදී ඒක තුල තියෙන වෙනස් වෙන ගතිය. ඒක වැඩිපුර ඇසුරු කරන්න ගියාම ගොජේ දුක තමයි තියෙන්නේ. නමුත් මේ අනිත්‍ය වූ දුක්ඛ වූ මේ දේ ඇත්ත. මේ නැස්චාතවාදී අපේන හැබැයි ඒක උඹෙත් නෙවෙයි මගෙත් නෙවෙයි. ඒක ඇතුළේ තියෙන පටිච්චසමුපාදය දකින්නවා කියන එක ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් උත්සාහ කරන්න පුළුවන්. නමුත් අහන කෙනා තුළ මේක දැන ගැනීමට තියෙන අවශ්‍යතාවය මතුවෙනකන් අපි මොන දේ කරුවත් ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මේ කලහ විවාදයක් ඇති වෙන්න හේතුව යමක් ස්ථාවරව පවතිනවායි කියලා කිව්වොත් කියනවා. ඉතින් උගව දෙනකොට ආගමට ආපු අත්‍යන්ත තියෙන ප්‍රශ්න තමයි මේ ආගම්වාදවල මේ සදාචාරාත්මක උපමාන. අකින මෙන්න මේකයි අපේ ආගම. මෙන්න මේකයි සදාචාරය. මෙන්න මේ ටික තියෙන්න ඕනේ කියලා මැරෙන්න ගෑ ගන්න. ඒවා ආකාර තුනකට බුදුනාංශ විග්‍රහ කරලා පෙන්නනවා. ඒ සදාචාරාත්මකව තියෙන බයලජ්‍ය දෙක. ඊට පස්සේ ඒ අනුව ඇති වෙන ඉන්ද්‍රිය සංවරය. ඒ අනුව ඇති වෙන සීලය. ඉතින් ඒක නිසා ඒ ආගම් අතර තියෙන නිකාය අතර තියෙන ප්‍රධානම දේ තමයි ඒගොල්ලෝ මේ එක එකනාගේ අගයන් ආඩම්බරය වෙනස්. බයලජ්ජාවල් වෙනස්. ඉන්ද්‍රිය සංවරය වෙනස්. ඒ වගේම සීලය වෙනස්. ඉතින් බුදුරජාණන් වහන්සේ කොහොමද ඒ වගේ සදාචාරයක් සීලයක් සහ ඉන්ද්‍රිය සංවරයක ඉඳලා මේ ස්ථාවරයක් නැති තැනට යනකම් කෙනෙක්පත් කරන්නේ කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරන රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය වෙනකොට අර සදාචාරාත්මක වටිනාකමට මොකද වෙන්නේ? අර කියන ඉන්ද්‍රිය සංවරයට මොකද වෙන්නේ? අර කියන සීලයට මොකද වෙන්නේ කියලා බැලුවොත් හිතා ගන්නවත් බෑ. ඒක තුල ආගමක් පිහිටවන්න බැරි තරම් ඒක තුල ස්ථාවරය පදනමක් හදාගන්න බැරි තරම්. ඒ නිසා රහතන් වහන්සේ ඒ මට්ටම තේරුම් ගත්තට පස්සේ කිසිම කෙනෙකුගේ නීතියට යටත් නැහැ. කර්ම නීතියට අහු වෙන්නෙත් නැහැ, ඊත්තු නියාමයට අහු වෙන්නෙත් නැහැ, ආහාර නියාමයට අහු වෙන්නෙත් නැහැ, චිත්ත නියාමයට අහු වෙන්නෙත් නැහැ. මොකද තමන් න්‍යාය හදන කෙනා න්‍යායට යට වෙනවා. කඩු ගන්නෝ කඩුවෙන් නැසිටි. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ කලා විවාද එන්නේ මේ ස්ථාවර කරන්න යෑම නිසා. අනිත්‍යත්වයට පහර ගැහිම හරහා. මේ හැමදේම සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට ඒ කට්ටිය කියන එක නම් එහෙම තමයි මේ ටික නම් වෙනස් කරන්න බෑ. මම නිට්ටය දේපොළ. මේව අනන්‍යතාවේ. මේව අපේ සංස්කෘතික ලක්ෂණ. මේව නම් වෙනස් කරන්න බෑ කියලා කොහෙන් හරි අල්ලනවා. ඒ අල්ල ගන්නෙම කලහයටම තමයි. අල්ල ගැනීමවත් කලහය, කලහයමත් අල්ල ගැනීම. ඉතින් මං ඉස්ලාම් පැවිදි වුණාට පස්සේ නොයන්නම තමයි හිටියේ. බුරුමෙට ගියා. ඒ බුරුම ගියාට පස්සේ මට කාරණා තුනකින් යන්න ඉස්සලම අභියෝග. එකක් බුරුම් භාෂාව දන්නේ නැහැ, දෙකක් මස් මාළු කණ්ඩ වෙනවා, තුන පිම්බි මැකිලිම කරන්න වෙනවා. මොකද පැහැදිලිවම කිව්වොත් එන්න යනවා නම් වෙන මොනවක්වත් කරන්න බෑ. මං හිතාගත්තා ඕන මල දානයක් හරි කමන්නේ චීනෙට හරි යන්න ඕන සත්‍ය හොයාගෙන කියලා ගිහිල්ලා බැලුවා. ගියාට පස්සේ මං හිතාගෙන ගියේ දැන් මෙහි තියෙන අපිට සංස්ථාවේ නීතියනේ සංස්ථාවේ අනුමත කරන්නේ අපි යන ගමනේ. එතන තියෙන දේ ලොක්ක කියන්නේ මොකද්ද? ඒක කරගෙන ඉන්නවා. අපි පිස්සු පිටහට කියන්නේ මං අහන්නේ නැහැ. ගිහලා අහගන්න මොකද්ද මෙතන තියෙන වතපිලිවෙත මොකද්ද නීතිය? එච්චරයි. ඉතින් එතන ඉන්නකොට
දැන් මං ඉන්නේ මෙතනනේ අරවල් මධ්‍යස්ථානේ මෙහෙමයි කියලා ඇවිල්ලා මට කියනවා මං මට වැඩක් නැහැ. මට අදාළ නැහැ. එතන තියෙන නීතියට ගියොත් මං එතෙන් ඒක යට කල් කරනවා. දැන් එහෙම වෙන්න බෑනේ. එකම බුද්ධ ශාසනය එතන මෙතන ඉන්නෝනේ මං කෝ යාට ඒක තමයි. මම මේ ගුරුනාන්සේ මේ කර්මස්ථානයේ මේ ස්ථානේ තෝරාගත්තේ මේකට යටත් වෙලා. මට වෙන තැනක වැඩක් නැහැ. ඔබ බොහොම වැදගත් වාංචනයක් මට ඇවිල්ලා කියනවා. දැන් ආයසුන්ට අවුරුද්දක් දෙකක් හිටියා මේකේ. අපි යංකෝ මේ බුරුමේ තියෙන රහතන් වහන්සේලා ඉන්න අනිත් තැන් වලට බලන්න. මම බොහොම හොඳයි. මං කිය ආර්දනා කරනවා යන් කියලා. මං කෝ නෑ යන්නේ නැහැ. මේ ලැග්ග ගත්තා වගේ මට මෙතනමයි මං හෙල්ලෙන්නේ නැහැ කියලා. නෑ ආයසුන්ට මීට වැඩිව හොඳ තැන් තියෙනවා. මං හරි මම වෙන්න ඕනේ රහත් වෙන එකනේ. රහතන් වහන්සේලා බල ඉන්න එක නෙවෙයිනේ. ඔබ වහන්සේට මං කියන්න හොඳ එක තැන කියලා මාස තුනක් භාවනා කරලා කණ්ණාඩියක් ඉස්සරහට යන්න ඕනේ. ඒක රහතන් වහන්සේ පේනවා. එනතු අර්ථනයි මෙතනයි යන්න හදන කතාව. බොහොම වැදගත් බොහොම වැඩිමල් ගන්නේ මට නිකන් මේ දෙන්න ආන්නේ මේ අරගෙන යන්න. විකාර. ඊට පස්සේ නෑ ආයිසොසුන් එහෙම නෙමෙයි අපි තායිලන්තෙත් යනවා. මම කොයි ලන්තෙට ගියත් උදේට භාවනා කරලා කණ්ණාඩියෙන් බලනවා මිසක් ඔය පිට රහතන් වහන්සේලා හොයන්න ගත් එකක් කවදාකවත් රහත් වෙන්නේ නෑ. ඒක තාවුරු විලානේ දැන් ඔය රහතන් දැකපුවම බුදු අම්මේ ඔලු බිම තියාන වැඳගෙන කණ්ඩ පොණ්ඩ තියගෙන ඉන්න එපාය. ඉතින් මට භාවනා කරන්න වෙලාවක් හම්බෙන්නේ නෑ. ඒක නිසා උඹ හිතපන් ඔය පිට නෑ ඇතුලේ තියෙන්නේ උට අහවල් දේ අහවල් එක කියලා මේ ස්ථාවරයක් පෙන්නනවා නම් ඒකෙන් අනිවාර්යයෙන්ම ඔය ප්‍රධානම අනිත්‍යතා දර්ශනයට එතෙන් සංඥා විපල්ලාස හතරක් දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. නිත්‍ය සුඛ සුභ ආත්ම කියලා. කලා විවාදයට පළවෙනිම හේතුව මේ නිත්‍ය මතය. නිත්‍ය සංඥාව. එහෙම නැත්නම් මේ ලෝකේ සුභයක් කියලා ගන්න එක. සුඛයක් කියලා ගන්න එක. ආත්මයක් කියලා ගන්න එක. මේ හතර විතරයි තියෙන්නේ. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ අසුබන් කියලා අරගන්න එකේ තියෙන්නේ අපිට ඇත්තටම එහෙම ගන්න පුළුවන් හතරස් වෙච්ච නැත්තම් රවුම් වෙච්ච හරි රූපයක් අරගෙන ඒ රූපය මේ ඝන බහල රූපය රූප සංඥාවක් වෙනකම් බලලා ඒකල්ල ලෝකෙ දිහා බලන්න. බලනකොට පේනවා අයුව දැන් රූප මේ භාවනාදී විතරයි මට රූපයක් රූප සංඥාවක් බාටපත් කරන්න පුළුවන්. ඒක රූප සංඥාවක් බාටපත් කරාට පස්සේ වතුර වගේ හැඩයක් නැහැ. න්‍යායක් හදන්න බෑ. ඊට පස්සේ දැන් අනිත් ලෝකේ තියෙනවා දැන් න්‍යායක් හදපු ලෝකයක් තියෙනවා. ගස්කොලන් තියෙනවා. අන්න ඒ ඔක්කොමත් රූප සංඥා විතරයි. එව්වත් නිකන් මේ වලාකුළු ආගේ හැඩයක් නැති එකක් කියනකම් මෙයා මහානකම පුරුදු කරන්න ඕන. මෙයා මේ සම්මා ආජීවයේ පුරුදු කරන්න ඕන. මෙයා සම්මා කම්මන්තේ පුරුදු කරන්න ඕන. සම්මා වාචා පුරුදු කරන්න ඕන. අපිට කියන්න බෑ මේ භාවනාදීනා රූපේ රූප සංඥාවක් වෙනවා. ඒකට එළියේ තියෙන රූප කියන්න බෑ. අපිට පේනවා ඔය එකම තමයි ඕන එකක් භාවනා කරුවොත් ඒ අර භාවනාවේදී අත්දකපු මේ බොඳ වෙන ගතිය, ලොඳ වෙන ගතිය, එහෙම නැත්නම් වාෂ්පීකරණය වෙන ගතිය මේ බාහිර ලෝකේ තැන් වල අපිට පේනවා. ඒ මුළු එකම නැවත බාහිර ලෝකෙට දාලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවිතන්ට යනකම් භාවනා කරනවා ආය ලෝකයේත් එක්ක එකතු වෙනවා ආය භාවනා කරනවා ආය ලෝකයේත් එක්ක එකතු වෙනවා කියන භාවනා කරනවා අපි ප්‍රඥාව සඳහා ආය ලෝකයේත් එක්ක එකතු වෙනවා කරුණාව සඳහා ඒකලියල මේ ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැතුව කලා විවාද නැතුව ලෝකේ ඉඳලා භාවනාවට ආවත් භාවනාවේදී ලෝකෙට ගියත් දෙකම එකයි කියන දවසේ කරුණාය පුරිමේන කරුණාය අපගමනං පච්චමේන පඤ්ඤාය උපගමනං කියලා අපි කරුණාවෙන් යනවා එළියට ගියාට පස්සේ මේ ලෝකේ දරුවෝ හම්බෙන තැන් වලයි කොරෝනයි අන්දිරීතිය මහා ප්‍රශ්න ගොඩක්. ඒ කට්ටියත් එක්ක ඉඳලා බලනවා මේ මිනිස්සු මේවා කක්ක සංඥාවක් විදිහට බාර ගන්න කැමති නැහැ. මේ ඔක්කොම ස්ථාවර කරගත්තා. මෙන්න මෙච්චරක් කරදර තියෙනවා. මට පුළුවන් ඒගොල්ලත් එක්කම ඉඳලා කියන්නේ ඕක සංඥාවක් ඔතන තියෙන ඔයා බාර ගන්න එපා. මට පුළුවන් මේ කොරෝනා හැදිච්ච කවුරු හරි මිනිහ වල්ලන්න උදව් කරන්න. මටත් පුළුවන් කොරෝනා හැද කෙනෙකුට මොහොරයක් මහලා දෙන්න. හැබැයි මම දන්නවා එකක්වත් වැඩක් නැහැ කියලා. මම දන්නවා මේකේ තියෙන්නේ කොරෝනා මට හැදෙන්නේ මගේ හිත වැටුනොත් තමයි. නැත්තම් මොකක්වත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඕක කියලා දෙන්න යන්න එපා. කිව්වට අහන්නේ නැහැ. කොයි පිස්සු කතා කරනවා. අපිට කියන්නේ තියෙන්නේ එහෙම අහන්න නැති මිනිස්සුත් එක මට හොඳට යා වෙලා ජෝඩු වෙලා වැඩ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මට ආයෙත් ගිහලා භාවනා කරලා ගිහිල්ලා මං කරපු දේ දකින්න පුළුවන්. ආයෙ ප්‍රඥාට ඉඩ දෙන්න පුළුවන්. ඉතින් ඕකෙදී අර ඒ
කලහ විවාද පිළිබඳව අවබෝධ කරපෙන්න නැවත ලෝකෙට ගියේ නැත්තම් ඒ කියන වෙදම වෙදකමක් හදාගෙන වැතුట్లా ඉන්නවා අපේ වෙදකමේ කිසි කෙනෙක් ලෙඩ්ඩු නැහැ කියාගෙන උඩම්මනානා ඉන්නවා. ඉතින් වෙදා ඉන්න බෑ ලෙඩා ඉන්න තැන. ඒක නෙවෙයි ගාන්ධිතුමා කිව්වේ. වෙදකමටලා ඉඳගෙන බලපන් අපේ මේක පුදුම ලස්සනට පිරිසුදුව තියාගෙන මේක ලෙඩ වෙන්නත් එපා. අපි වෙදගම ඉන්නේ කියලා වැඩක් වෙන්නේ නැහැ. ලෙඩා ඉන්න ඕනේ වෙදා ඉන්න ඕනේ ලෙඩා ගාව. ඉතින් ඒ නිසා ඒ අර ආය නැවත මේ ඝන බහලව තියෙන දේ සංඥාවක් බවට පිළිගන්නේ නැති ලෝකයක් එක්ක අපි සම්බන්ධ වෙන්න බැරි වෙනවනම් බැරි එකම හේතුව මට පේන්නේ සදාචාරවාදී. ඊගොල්ලත් එක්ක අපිට සම්බන්ධයක් නැහැ. එහෙම කරන්න බෑ කියලා අපි සදාචාරවාදී. ඉතින් ආධුනික යෝගාවචරය ලොකු වෙච්ච ගමන් කෙල්ලෙක් වගේ පුරුෂාන්තරයට යන්න නරකයි. ඒක පිළිගන්න වෙනවා. ටික කාලයක් ගියාට පස්සේ එක මිනිහෙක් එක්ක හරි ඒචේ ස්ත්‍රියව ඉන්න එපායි. එහෙම නැත්නම් හැමදාම අම්මගෙන් තාත්තගෙන් කණ්ඩ වෙනවනේ. ඒ නිසා වැඩි විපත් වෙච්ච ගමන් පුරුෂාන්තරයට යන්න එපා. එළමඩ කියලා දෙන්න ඕනේ. උඹට කවදාකවත් පුරුෂයෙක්ගෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. පුරුෂයාට අවශ්‍ය කරලා තියෙන්නේ පරුස වැඩේ. උඹ ඒ නිසා යමක්ම තේරන වයසට වෙනකන් හිටපන් ගෙට වෙලා. එහෙම නැත්නම් වැඩි විපත් වෙච්ච ගමන් විවාහයට යන්නේ නැහැ. තිරසනුන්ගේ එහෙම එකක් නැහැ. ඒකේ කියලා තියෙනවා බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුල බඹර කොයි මලක් දන්නව ඒක මල පිපිච්ච ගමන් වැඩ. මිනිස්සුયો ඒක පොඩ්ඩක් පස්සට අරන් තියෙනවා. ඒ වගේ මේ සාසනේ මේ තියෙන දේවල් ඔක්කොම විකාර බව තේරුණාට විකාරයක් වගේ ඉන්න මේ විකාරේ හදාගෙන කකා යන මිනිස්සු ගාව අපි බොහොම ජයට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒක කරුණාවෙන් කරන වැඩක්. හැබැයි ආයතනයක් ඕන වෙලාවක ප්‍රඥාවෙන් ඊටපතෙන් දෙන්න පුළුවන්. ඒ නිසා අපිට අරමුණක ඉඳලා රූප සංඥාවකට යනකොට රූපේ ඉඳලා රූප සංඥාවට යන කතාව හොඳට වශී කරගත්තොත් මේ රූප සංඥාවේ ඉඳලා ආයතන රූපෙට යන හැටි. ආයේ මේ ස්ථාවර පද්ධතියක් හදාගෙන පද්ධතිය හදාන කෑ ගහන මිනිස්සු ළඟට ගිහලා ඔව් කියලාගෙන ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දෙක අතර මහා කරුණා මහා ප්‍රඥාව දෙක ගැලපුණේ සරුවචනාසික විතරයි. මෙන්න කිසිම කෙනෙක්ගේ ගැළපිලා නැහැ. එක්කෝ අර භාවනා අල්ලගත්ත මූල ධර්ම අනුට ගහපා දෙන්න ගිහිල්ලා පෞල් ජීවිතත් කඩා හිරව ගන්න. එහෙම නැත්තම් මේ කාලේ නම් භාවනා කරන්න බෑ. ඒවා ඒකට මෛත්‍රී බුදුහාමර එන්න ඕනේ. අවකට ත්‍රිේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ. ඕකට අරක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් අපි මේ බලන්නේ මේ අතරමැද මේ කොරෝනා ආපු වෙලාවේ මේ අපිට එළියට පහර ගිහලා වැඩ කරන්න බැරි වෙලාවේ දුරස්ත ක්‍රමයට මේක අහගෙන හම්බ වෙච්ච වෙලාව වැඩ ටික කරගන්න. අපේ විවේකී අරගන්න. හැබැයි ආයතනයක් සමාජයට යන්න වුණාම කොරෝනා ආවයි කියලා එච්චර කලබල වෙන්න එපා. එහෙම මේ මහා විනාශයක් ඒ වෙන්න දෙයක් ඔතන ඇති දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා Taman ඇති කරගෙන තියෙනවා නම් යම් ගුණ ධර්මයක් වඩ아가න තියෙනවා නම් රූපේ රූප සංඥාවට යනකම් මතක තියාගන්න රූප සංඥාව ආයතන රූපයක් බාටපත් වෙනවා. අන්නේ එතෙන්දී ඉසాత බැඳගෙන අඬන්න එපා. යම් හේකින් රූපේ රූප සංඥාවක් වුණාන රූප සංඥා ඒ හේතුව නිසාම රූපයක් බාටපත් වෙනවා. ඒ අරූපෙන් රූපෙම වෙනවා රූපෙන් අරූපෙම වෙනවා. ආන්න මේ අතරමැද තියෙන පටිච්චසමුපාදය තමයි අපටිච්චසමුපාදය කියන්නේ. ඒක නිසා මේක වෙනවා මේක නිසා ඒක වෙනවා. ඒ ඇතිකල්ලි මේවන්නේ මේ ඇතිකල්ලි ඒවන්නේ. ඉතින් ඒක පිළිබඳව මේ කේවල තත්ත්වයක් නෙවෙයි සාපේක්ෂතාවයක් තමයි අනුපදිශේෂ නිර්වාණ ධාතුවේ දක්වාම සෞපදිශේෂ නිර්වාණ පරිනිර්වාණ දක්වාම යනකම් තියෙන එක තමයි. සාපේක්ෂව තේරුම් ගන්න. නමුත් මහා පරිනිර්වාණයේදී ඒකත් ඉවර වෙනවා. ඉතින් ඒ නිසා ඒ නිවන් දැක්කට පස්සේ ඒ මේ පරිනිර්වාණයට යනකම් ඒ කිනා මේ සාමාන්‍ය භාවනා නොකරන මිනිස්සුත් එක්ක ඉන්න හැටි එහෙම නැත්නම් මේ සාමාන්‍ය මාළු මාකට් එකට ගිහිල්ලා මාළු කෑල්ලක් අරගෙන ඉන්න හැටි එහෙම නැත්නම් ගහකට නැගලා කොස්කිරියක් කඩන හැටි වින්නත් තේරුම් ගන්න වෙනවා. අර ඇති කරගත්ත අලුත් දැනුමේ. ඉතින් ඒකට තමයි මහානකම තියෙන්නේ. ඒ නිසා එතෙන්ට යනකම් බුදුරජාන්සි දේශනා කළා තියෙනවා පැවිදි වුණේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. ඔබ මෙන්න මෙතෙන්ට යනකම් ගියාට පස්සේ නම් ගොයියෝ ඕක කරන්න වෙනම සංස්ථාවක් ඇති කරලා තියෙනවා. ඕකට දාලා ඉගෙන ගනින් වාචා කම්මන්ත ආජීව කියන එක එතෙන්දි වෙලා තියෙන්නේ අර ඊටාම භාවනා අමාරුවෙන් තේරුම් ගත්ත දෙයක පාටට අනිත් පැත්ත ගහනවා. නිශ්ශබ්ද භාවයේ ඉඳලා සද්ද එනවා.
කරදර නැත්නම් කරදර එනවා. කෙලස් නැත්නම් ඉඳලා කෙලස් එනවා. ඒකත් උඹ ඔය කෙලස් නැති කර ගන්න ගත්ත ප්‍රයත්නයේ වගේම දෙයක්. ඒ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. නිසා කෙලස් තිබුණා නැතිබුණා නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. උගේ හිත කරදර ගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න නම් තියෙන කෙලස් ගෙවන හැටි හොදන හැටි දැනගන්නත් ඕනේ. හොදවපතන අලුතෙන් කෙලස් ඇති උනායි කියලා පශ්චාත්තාප නොවීමත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ නසඤ්ඤ සංඤී ආදි වශයෙන් විස්තර කරන එක මේ දෙබසේ අවසාන නිෂ්ඨාව කියලා ඥානද සාංශය එළිබිලා තියෙනවා. මොකද්ද මේ නිගමණයකට. නමුත් ඒ ඉවරනාට පස්සේ ගාතාව නසඤ්ඤ සංඤී ගාතාව වුණාට පස්සේ ඒ නිර්මිත බුදුරජාන් වහන්සේ ඒ වගේ එකක් අපේ සරුවචන සඳහන් කරනවා යන්තම් පුච්චිම අකිත්තීසෝ මම ඇහුවා නම් ඒක හම්බුණා උත්තරේ හම්බුණා කියලා. නමුත් අඤ්ඤම්පිතම් පුච්චාමි තදංග බ්‍රෝහි මන් තවත් එකක් මට අහන්න තියෙනවා. මට ඒකත් කියලා දෙන්න කියලා මේ දෙබස ඉවර කරන්නේ. ඒකට පොඩි පලිප්පුවක් දානවා. එහෙම නැත්නම් පොඩි කෑල්ලක් දානවා. එත්තාවතක් ගන් උදම් වදන්ති හේතේ මේ තමයි අවසාන කියලා සමහරු කියනවා. ඔය වංශෝ විස්තර කරපු ඒක අන්තිම කියලා කියනවා. යක්කසසුද්ධින් ඉද පණ්ඩිතාසේ. මේ පඬිත ඇත්තෝ මේක තමයි මිනිස්යාගේ යක්ෂයාගේ ආත්මය තියෙන කෙනාගේ අවසානයේ කියලා සඳහන් කරලා තියෙනවා. උදාහුව අඤ්ඤම්පි වදන්ති හේතං. ඊට අමතරව තව එකක් තියෙනවද කියලා. මේමද මේ කතාවේ අවසානයේ එහෙම නැත්නම් ඇත්තටම මේ අතරමැදි අවස්ථාවේ තව එහා පැත්තට යන්න දෙයක් තියෙනවද කියලා මේ අපේ බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් ඒ පිළිබඳව මහා නිද්දේශයේ තියලා විලා තියෙන කතාව ඥානানন্দ ස්වාමීන් වහන්සේ විවේචනට ලක් කරනවා. අපි මම ඒක ඉතුරු කර ගන්නවා හෙටට බණ කියන්නේ. මේකමද නිවන නැත්තම් මේකද ගමනේ කෙලවර. එහෙම නැත්තම් අපි තව කරන්න දෙයක් තියෙනවද කියලා. මොකද හැමදාම කමඨාන් සුද්ධ කරනකොට අපි මෙතෙන්ට එනවා. කීප දෙනෙක් ওই ප්‍රශ්නේ අහනවා. කොච්චර උත්තර දුන්නත් තව කෙනෙක් අහනවා එයා කීප කෙනේ මං අහන්නේ මේක වෙන එකක් මට තවුන් එනම උත්තරයක් ඕනේ කියලා. එකම තමයි එන්නේ. ඒකම තමයි මේ කලා විවාද සූත්‍රයේ අවසානයේ 13 වෙනි ගාතාව ඉවර කෙරුවා. ඒක මොකද 14 වෙනි ගාතාවක් අහන. මේමද කෙලවර තාම මොනවාරි තියනවද කියලා. ඉතින් දැන් පැයක් විතර ගත වෙලා කිට්ටුවේගෙන එන නිසා මට හිතෙනවා මෙතනින් අපි නතර කරමු කියලා. නතර කරලා ඒක සම්බන්ධව මහා නිද්දේශේ මොකක්ද කියන්නේ? කියන්නේ බුදුජානනාංශයේ මේ සූත්‍රයේට එවකට ලියපු අටුවාවක් තමයි මහා නිද්දේශය කියලා කියන්නේ. සූත්‍ර නිපාතේට ලියපු අටුවාවක්. ඒක පිළිගන්නවා ත්‍රිපිටකයේ පොතක් විදියට. ඥානানন্দ ස්වාමීන් ඒක පිළිබඳව පොඩි විවේචනාත්මකව මත ප්‍රකාශ කිරීමක් කරන එක ලොකු දෙයක්. මේ අපේ කාලේ පුරුෂයෙකුට අපේ කාලේ භික්ෂුවකට අරතරම් විශාල ආපු දෙයක පිළිබඳ වෙන මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් වීම. ඒක මේ ධර්මයේ විකෘත කරන්න හදන දෙයක් නෙවෙයි. භාවනා කරපු කෙනෙක් අපි දැකපු කෙනෙක් නිසා අපිට ඒක පොඩි උනන්දු ගතියක් තියෙනවා. ඒ නිසා අපි ඒක මේ අනිත් දවසට තියලා නැත්නම් 10 වෙනි ධර්ම දේශනාවට තියලා අපි මෙතනින් අතර කරනවා. මෙතෙන් පැමිණිලා භාවනා කරන කෙනෙක් ඉන්නවනම් හෙට වෙනකන් ඉන්න අමාරු කෙනෙක් කමට අසුද්ධ කරන්න. ඒ කෙනෙකුට කියන්න තියෙනවා කරන එකම නැවත නැවත කරනකොට Tamanට නිෂ්ඨාවට තල්ලු වෙයි. එහෙම නැත්නම් ඔතෙන් ඇවිල්ලා නැත්නම් තාම දිගට භාවනා කරනකොට ඔතෙන් එන්නත් පුළුවන් වෙයි. ආන්නේ එතෙන්ට ආවා හෝ වේවා තව මොනවද කරන්න ඕන කියන ප්‍රශ්න ඇතුවා හෝ වේවා නැතුවා හෝ වේවා ඉෂ්ඨිත නිගමනයකට එන්නේ නැතුව නිත්‍ය සංඥාවට එන්නේ නැතුව අපිට මේ දිගට කරගෙන යන්න පුළුවන් තද්දහව දිගට කරගෙන යන්න පුළුවන් රැකගෙන ආපු සීලේ දිගට කරගෙන යන්න පුළුවන් කියන සතිය වඩාගෙන දිගට කරගෙන යන්නේක සතිය කරන එක තමයි අපි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කරගන්න තියෙන්නේ. ඒ ඔය මොන දේ වුණත් ඔය සද්ධාවේ ඔය සීලයයි ඔය සතියයි අට හානි වෙන්නේ නැහැ. හානි කරන්නත් බෑ. ඒක නිසා මෙතෙක් ආපු ගමනේ අපි ඒ කොඩියම අරගෙන ඒ අඳුරේම කියාගෙන ඉදිරියට යාමට නැත්නම් නොපැකිලෝ ඉදිරියට යාමට එහෙම නැත්නම් කියනවා නම් විශ්වාසකින් යුතුව ඉදිරියට යාමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම ඒ
බලාපොරොත්තු වෙන්නා වූ සැනසීම කලා විවාද වලින් තොර තත්ත්වේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.